එතකොට මේ පුතේ දැන් මේ quadratic equation එහෙම නැත්නම් වර්ග සමීකරණ පාඩම මේ හොඳට කරන්න ඕනේ. මොකද වර්ග සමීකරණ සහ බහුපද වලින් හැමදාම ගැටලුවක් එනවා නේද? පාඩම සිලබස් එකේ ඉඳලා අලුත් සිලබස් එකේ එකම ආකාරයට ගැටලුවක් එනවා. දැන් අලුත් සිලබස් එකේ නම් එච්චර අමාරු නෑ ලේසි නේද? එතකොට වර්ග සමීකරණ කරනකොට දුවේ දැන් මෙතනදී අපිට මේ වර්ග සමීකරණ හරියට දැනුම දාගන්න අපි අවබෝධ කර ගන්නවා. අනික ඉතින් මේ පාඩම මේ මගෙන්ම කරන්න ඕන හොඳට මේ අවබෝධයක් ගන්න නම් අභිධර්මයෙන් අමාරු ගණන් හරි කරගන්න පුළුවන් මේ ලේසි. සමහර අයට අමාරු කියලා හිතන ගණන් බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම කිව්වොත් මේ පාඩමේ විශේෂත්වයක් තියෙනවා කියලා ළමයි මීට කලින් කියලා තියෙනවා. රයිට්? ඉතින් ඒක නිසා පොඩ්ඩක් සාවධානයෙන් පොඩ්ඩක් අහගන්න මේ පාඩම. දැන් වර්ග සමීකරණයක් අපි කියන්නේ අපි ගත්තොත් A අසමානයි බිඳුව වන ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරය සමීකරණයක් වර්ගජ සමීකරණයකි. Right? The equation in the form ax squared plus bx plus c equals 0 is said to be a quadratic equation. Right? You can make a not equal 0 වෙනවා නේ. where a not equal 0. right? So මේකේ a අසමානයි බිඳුව වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. මොකද නැත්නම් ඒක අපි a බිඳුව උනොත් ඒකද සමීකරණයක් එනවා. ඒතකොට වර්ග සමීකරණ ගැටළු වලදී අපි ඉස්සෙම x වර්ගයේ සංගුණකය මේ අසමානයි බිඳුව වෙන්න ඕනේ හැම තිස්සෙම. right? ඉතින් අපි මේ පාඩම දැන් අපි බලමු ඉස්සෙල්ලා බොහොම සරල විදිහට මේ ගොඩක් තියෙන්නේ නැහැ. තියෙන්නේ පොඩි තීර කොටස් කීපයක් විතරයි තියෙන්නේ. හැබැයි අපිට මේ පාඩමට පේස් කරන්න නම් ගැටළු සාකච්ඡා කරන්න වෙනවා. ගැටළු සාකච්ඡා කළා තමයි මේකේ අපිට පාඩම ටිකක් තරව වෙන්න පුළුවන් වෙන්නේ. right? අපි මේ පාඩමේ පැති දෙකක් තියෙනවා. මේ දෙආකාරයකට වෙන් කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි වර්ගජ සමීකරණය සහ වර්ගජ සිතය. වර්ගජ සමීකරණය වර්ගජ සිතය. ඒතකොට මේ පාඩමට ඇතුළත් වෙනවා වර්ගජ සමීකරණය සහ වර්ගජ සිතය. તો වර්ගජ සමීකරණය අපි සාකච්ඡා කරනකොට දැන් අපි දන්න හැමසම වර්ගජ සමීකරණය. right? අපි ගත්තොත් මේක ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා ගත්තොත් මේක වර්ගජ සමීකරණය. right? එතකොට වර්ගජ සිතය අපිට ගන්න පුළුවන් y සමානයි ax වර්ග ධන bx ධන c කියලා. මේක වර්ගජ සිතය. right? වර්ගජ සිතය. ඒතර අපි මේක පොඩක් දෙකට කරලා මේකත් සාකච්ඡා කරනවා මේක සාකච්ඡා කරනවා. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු වර්ගජ සමීකරණය. right? වර්ග සමීකරණය. අපි දන්න වර්ග සමීකරණයක් ගත්තොත් අනිවාර්යයෙන් මූල දෙකක් තියෙනවා. නේද? වර්ග සමීකරණයක මූල දෙකක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේකේ මූල දෙකක් තියෙනවා. අපි පොඩි උදාහරණයක් කරමු බලන්න. x x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව විසඳන්න. අපිට දීලා x සමානයි ධන ඍණ 2යි නේද? x සමානයි ධන ඍණ 2යි විසඳන්න. x වර්ගයේ ඍණ 3x ධන 2 සමානයි බිඳුව විසඳන්න. අපිට දීලා x ඍණ 2 x ඍණ 1 සමානයි බිඳුවයි x ඍණ 2 සමානයි බිඳුව o x ඍණ 1 සමානයි බිඳුව x සමානයි 2 o x සමානයි 1 ඔය
අපි ගත්තොත් මේක x වර්ගය ධන 4 සමානයි බිඳුව. විසඳන්න කියලා. මේක විසඳන්න පුළුවන්ද? මේ සමීකරණය විසඳන්න පුළුවන් මේ can you solve this equation? Okay. Ashwin? x वर्ग समान है x वर्ग समान है ऋण 4යි. අපිට මේක අපි වෙන පාඩමකදී හම්බුනොත් අපි කියන්නේ මේකට roots නැහැ. එහෙම නැත්නම් no, this equation has no roots, right? If you come across this equation in any other lessons, but in the quadratic equation lesson, right? So normally you solve this equation, right? Because actually you don't have real roots for this. Real roots. මේකේ තාත්වික මූලයක් ඇත්තේ නැහැ. අපි මෙහෙමනේ අපි හිතන්නේ x වර්ගය සමාන ඍණ 4යි. සංඛ්‍යාවක් වර්ග වෙලා ඍණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මොකක්ද කියන්න ඕනේ? එහෙනම් අපි කියන්න ඕනේ මූල නැහැ කියලා. right? මූල නැහැ කියලා තමයි අපි කියන්නේ. නමුත් මෙතනදී අපි මේ පාඩමේදී අපිට ඕනම වර්ග සමීකරණයක් ගත්තොත් මූල තියෙනවා. මේකට තියෙන අතාත්වික මූල. අතාත්වික මූල කොහොමද ගන්නෙ? මෙතන imaginary roots. This has imaginary roots. X squared x equals plus or minus minus 4. So plus or minus, so you can write minus 1 into plus 4. I root 2 plus or minus 2y. Right? There are two roots. These are imaginary roots. X equals plus 2y or x equals minus 2y. Where I squared equals minus 1. Okay? Because we have done complex numbers, now you know meaning of I. Square I means square root minus 1. Right? You know that, right? Square වර්ගමූල ඍණ 1 කියන එක දාන්න. වර්ගමූල ඍණ 1 කියන්නේ I කියලා අපි ගන්නවා. මොකද සංකීර්ණ සංඛ්‍යා පාඩමක් දැන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා. right? તો දැන් අපි රිවිෂන් එකක් විදිහට කරන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ පොඩි කරුණු කරන්නේ මම මතක් කරුවා. right? එතකොට මේකදී අපි කොහොමද අපි දැනගන්න හැමතිස්සෙම වර්ග සමීකරණයකට මූල දෙකක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම වර්ග සමීකරණයකට මූල දෙකක් තියෙනවා. quadratic equation has two roots. Two roots. මේ වගේ දාන්නේ අපිට කොහොමද දැන් බලමු මේ දෙක සහ ඍණයක මූල ලෙස ඇති වර්ග සමීකරණය ගොඩනගන්න නේද? අපි සාමාන්‍ය රුට් ටේබල් වගේ අනිත් ආපස්සට කරගෙන යන්න පුළුවන් නේද? අපිට ගන්න පුළුවන් x සමානයි 2 or x සමානයි ඍණ. x equals 2 or x equals minus 1. X minus 2 equals 0 or x plus 1 equals 0. X minus 2, x plus 1 equals 0. X squared minus x minus 2 equals 0. So is it? දැන් අපේ මූලයේ අංගිසි අධ්‍යයනය මූලයේ ඇති වර්ග සමීකරණය මේ ආකාරයට අපිට ගොඩනගන්න පුළුවන්. right? මේ ආකාරයට. එතකොට මොකද පුතේ අපි roots කියලා නැත්නම් මූල කියලා හඳුනගන්නේ මොනවද? අපි නැත්නම් මෙහෙම ගමු. What do you mean by solution of an equation? යම්කිසි සමීකරණයක විසඳුම් කියලා කියන්නේ අදහස් කරන්නේ මොකද්ද මේ පුතේ? විසඳුම් කියලා අදහස් කරන්නේ මොකද්ද?
ඉක්වේෂන් එක 0 වෙනවා නම් ඒ වැලියු එක ඒක විසඳුවා. ඒ සමීකරණේ ඒ කියන්නේ සැටිස්ෆයි වෙනවා නම් යම් කිසි යකයක් අපිට කියන්න පුළුවන් ඒක සොලියුෂන් එකක් නැත්නම් විසඳුමක් කියලා කියන්න පුළුවන්. right? තෘප්ත වෙන්න ඕන. right? දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් x minus 1 y minus 2 equals 0. මේ ඉක්වේෂන් එකේ සැටිස්ෆයි වෙන්නේ. දැන් මේක අපි ගත්තොත් මේක පුළුවන් විසඳුම කියන්න. විසඳුම කියන්න පුළුවන්. මොන ඉක්වේෂන් ඔව් දැන් මේකේ පැහැදිලිවම නේද? පුතේ දැන් මේකේ මේ සමීකරණය තෘප්ත වෙලා කියන තමයි අපි කියන්නේ මේක විසඳුම කියලා. පැහැදිලිවම දැම්මොත් x සමාන 1 දැම්මොත් තෘප්ත වෙනවා. y සමාන 2 දැම්මොත් තෘප්ත වෙනවා. තේරෙනවද? එතකොට සමීකරණේ විසඳුම් කියලා කියන්නේ ඒ සමීකරණය තෘප්ත කරන අගයක්. පැහැදිලිද? right? තෘප්ත කරන අගයක්. එතකොට මේකේ විසඳුම් වෙන්නේ x සමාන 1 සහ y සමාන 2. විසඳුම් වේ. right? x සමාන x equals 1 and y equals 2 are solutions. right? Solutions වෙනවා. ඒ වගේම දැන් අපි ගත්තොත් මෙහෙම ගත්තොත් x minus 1 or y minus 2 equals 0. මේකේ මොනවද solutions වෙන්නේ? මේ ඉක්වේෂන් එකේ satisfy කරන්න බෑ y equals 2. right? අපි සාමාන්‍යයෙන් යම් කිසි සංඛ්‍යාවක් බෙදීම බිඳුව කියන්නේ අනිත් ආකාරයෙන් ගන්න right? මේකට මේ යන සමීකරණෙට ඊළඟ අපි දාන්නේ මේකට x equals 1 විතරයි right? x සමාන 1 විසඳුම තියෙනවා. x සමාන 1 is the solution. right? x සමාන 1 solution එකක් වෙනවා. right? පැහැදිලි? මේක විසඳන්න බලන්න. x squared minus 2x plus 10 equals 0. එතකොට ඊට මේකේ x squared minus 2x. So we can take plus 2x plus 10 equals 0. 2x. Take this constant term to right hand side, minus 10. Now, take the half the coefficient of x. What is the coefficient of x? Minus 2. Half the coefficient of x? Minus 1. Right? Make x වල සංගුණකයෙන් භාගයක් ගන්න. ඒක වර්ග කරලා දෙපැත්තටම එකතු කරා. එතකොට අපිට එන්නේ ඍණ එකේ වර්ගය. මේ පැත්තේ අපිට x වර්ගය ඍණ 2x ධන 1 සමාන ඍණ 10 ධන 1. එතකොට මෙතන එනවා x ඍණ 1 මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. x ඍණ 1 වර්ගය සමානයි ඍණ 9 කියලා. එහෙනම් අපේ x ऋण 1 සමානයි x ऋण 1 සමානයි ධන හෝ ඍණ ඍණ 1 වර්ගමූලය 9 වර්ගමූලය අපිට එනවා ධන හෝ ඍණ 3i කියලා. So අපේ මූල දෙකක් එනවා x සමානයි 1 ධන 3i සමානයි 1 ඍණ 3යි. මෙන්න මේ ආකාරයට අපිට රූට්ස් දෙකක් එනවා. x equals 1 plus 3i and x equals 1 minus 3i. Right? So අපිට එන්නේ imaginary roots. Right? Imaginary roots. Imaginary roots වලුත් අපිට ගන්න පුළුවන් මෙතනදී මේකේ දැන් අපි රූට්ස් එකක් ගත්තොත් මේකේ ඉමේජිනරි පාර්ට් තියෙනවා රියල් පාර්ට් තියෙනවා right දැන් මේකේ
රියල් පාර්ට් එක දැන් අපි ගත්තොත් මේ අපි ගත්තොත් මේ ඕනම කොම්ප්ලෙක්ස් නම්බර් එක මේ විදිහට ලියනකොට a + b යි a b I t capital R I equals -1 right ඕනම මේ නම්බර් එකක් කොම්ප්ලෙක්ස් නම්බර් එකක් සංකීර්ණ සංඛ්‍යාවක් මේ ආකාරයට ලියන්න පුළුවන් right මේ ආකාරයට එතකොට x equals දැන් මේකේ අපි හිතමු a not equal 0 a equal 0 if a equal 0 අපි කියන x is purely imaginary right ඒ කියන්නේ a සමානයි බිඳුව නම් අපි කියන x කියන එක උදෙක් අතාත්කයි if b equals 0 then x is real b समान है बिंदु नाम x तात्विक हुई x तात्विक में आकार तात्विक लाती ट्यूशन क्लास යන නිසා අපි මේක ගොඩාක් සරල දේවල් සාකච්ඡා කරන්නේ නැතුව දැන් අපි බලමු මේ අඥාත පද වලින් කොහොමද quadratic equation එකක් solve කරන්න කියලා right unknown terms වලින් how do you solve quadratic equation in unknown terms right අපි ගමු බලන්න equation එක මේ ආකාරයට अब बालूम है मैं वाक्य समीकरण कौन दिशा है में unknown terms वली නොදන්නා පද වල අඥාත a b and c are unknown terms right a b c කියලා කියන්නේ අඥාත පද නොදන්නා පද දැන් මේකේ අපි සාමාන්‍ය ක්‍රමයට තමයි දැන් අපි වර්ග පූර්ණය කරනවා වර්ග පූර්ණය කරනකොට අපි අනිසින්ම x වල සම්මුණ තියෙන අරගෙන ඒකේ එතකොට මෙතන අපි ඉස්සෙල්ලා x පළවෙනි පියවර තමයි x වර්ගයේ සම්ගුණකය එක කරගන්නේ. ඒකට මුළු සමීකරණය a වලින් බෙදාගෙන යන්නේ. right? ax වර්ගයට a අසමානයි බිඳුව කියලා අපිට දීලා තියෙනවානේ. එතකොට මේක අපිට a වලින් බෙදන්න පුළුවන්. a සමානයි බිඳුවයි. x වර්ගය ධන b යට ax සමානයි ඍණ c යට a. ඊට පස්සේ අඳුර ගන්න x වල සමගුණකය x වල සමගුණකය b බෙදීම a right coefficient of x is b over a right what is the half the coefficient of x b over 2a now you can add b over 2a to both sides right if we add then half the x වල සමගුණකේ භාගයේ b and 2a ඒක එකතු කරන්න දෙපැත්ත ඒකේ වර්ගය එකතු කරන්න දෙපැත්තට ඒකේ right b and දෙකක් කියවල වර්ගය සම්පූර්ණ එක වර්ගය. දැන් දෙපැත්තට අපි ගත්තේ x වල සමගුණකයේ භාගය. ඒක වර්ග කරලා දෙපැත්තටම එකතු කරනවා. ඒතර මෙතන එන්නේ x ධන b and දෙකක් මේ පද තුන තනි පදයක් විදිහට ලියන්න පුළුවන්. पूर्ण वर्ग विधि भी तो मेथड देने बीआर दिखाई है मैं वड़ा है तो तीन बीआर दिखाई है वर्ग नहीं मैं वर्ग हल्ला मैं पदे दोने बीआर दिखा के तो सामान मैं तो शुरू कर लगाते हैं बस इन सी अट ए धन बी वर्ग अट अतरा के वर्ग मैं तो शुरू कर बस बी वर्ग इन अतरा ए सी अट अतरा ए वर्ग के देन આપણે બોલા મેકે x धन b යට දෙකක් के समान है ධනවෝලින वर्गमूल b वर्ग ऋण हතරක් ac යට හතරක් a वर्ग
මේ පැත්තේ වර්ගය නැති වෙනකොට මේ පැත්තේ වර්ගමූල එනවා. right? මේ පැත්තේ වර්ගමූල එනවා. දැන් x ධන b යට දෙකක් t සමානයි. ධන මේකේ වර්ගමූල වෙන වෙනම ගන්න පුළුවන්. b වර්ග ඍණ 4ක් ac යට 4ක් වර්ගයේ වර්ගමූලය. 4ක් වර්ගයේ වර්ගමූලය මොකද්ද තියෙන්නේ? 4ක් වර්ගයේ වර්ගමූලය මොකද්ද? 4නේ ඈ 4 වර්ගයේ 4ක් වර්ගයේ වර්ගමූලය. Square root of 4a square. What is that? දෙකක් කියන්නේ දෙකක් ඒ. දැන් අර ඕලෙල් මට්ටමටම ගියා එකපාරට. ධනවල ඈ? වර්ගමූලය ගන්නකොට ධනවල ගන්නවද නැහැ. වර්ගමූලය ගන්නකොට ධනවල ගන්න නැහැ. දැන් අපිට කොහේ හරි තිබුත් t වර්ගයේ වර්ගමූලය කියලා මේක සමාන වෙන්නේ මොකද? මාපාංක t. මාපාංක t වලට සමානයි. මෙතන මාපාංකයක් දාන්න ඕනේ. x b යට දෙකක් සමානයි දෙකක් a මාපාංක. දෙක කියන්නේ කොහොමද දාන්නේ? එතකොට අපිට එනවා a මාපාංක කියලා. x සමානයි ඍණ b යට දෙකක් ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac යට 2යි මාපාංක a. දැන් ඔන්න කල්පනා කරනවා. මීට කලින් මාපාංකයක් එක්ක සූත්‍රය භාවිත කරුවේ නෑ නේද? නේ දැන් මේකේ මේ මාපාංකය දැක්කා. මීට කලින් මේක මාපාංකයක් එක්ක දැකලා නෑ නේද? දැකලා නෑ මාපාංකයක්. तो කොහොමද මාපාංකය අයින් කරගන්නේ? මේ සූත්‍රය උතරම් භාවිත කරලා තියෙනවද? ඒක බොහොම සරල කරුණක් දීලා මම මීට කලින් කියන දේ තියෙනවා. සර් වන්දියට අමතක වෙලා. මාපාංකය දැම්මේ මොකද? ඈ? මාපාංකය දැම්මේ මොකද? ඇයිදුවේ දැන් ඕන මේක වර්ගය අපි යම් කිසියක් නොදන්නා පදයක වර්ගමූලය ගන්නවා නම් මේක අනිශ්චිතම මේ මාපාංකයක් දාන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ධන කියලා මයිනස් දැන් අපි හිතමු දැන් ඍණ 3 වර්ගයේ වර්ගමූලය මොකද්ද එන්නේ? ඍණ 3 වර්ග කියලා මොකද්ද එන්නේ? 9 වර්ගමූලය 3යි. මෙතන අදහස් කරන්නේ ධන වර්ගමූලෙන්නේ. දැන් මේ වර්ගමූල ලකුණෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ධන වර්ගමූලය. තේරුණාද? අපි සාමාන්‍ය ධන වර්ගමූලය. ඒකට වර්ගමූල 9, ඒකට ධන වර්ගමූලය මෙතන 3යි එන්නේ. තේරුණාද? ධන වර්ගමූලය. ඒතකොට දැන් අපි යම් විදිහකින් මෙහෙම ලියුවා නම් මේ නිකන් ලියුවා නම් දැන් ඍණ 3 වර්ගයේ වර්ගමූලය. නිකම්ම එකපාරට දැන් අපි දැන් කවුරු හරි t වර්ගයේ වර්ගමූලය t කියලා ලියුවොත් එහෙනම් ඒ අර්ථයෙන් ගත්තොත් එහෙනම් මෙතන ලියන්න පුළුවන් ඍණ 3යි කියලා නේ. තේරුණාද? t වර්ගයේ වර්ගමූලය t නම් ඍණ 3 වර්ගයේ වර්ගමූලය ඍණ 3 වෙනවා. තේරුණාද? right? හුසෙ. එනිසා මේකේ මාපාංකයක් දාන්න. මේ මාපාංක 3. එතකොට ගාන්න 3 එනවා ඉතින්. තේරුණාද? මෙයා මාපාංකයක් දාන මිනිස්සු වර්ගමූලයක් ගන්නකොට අපි දන්නවනම් ධන කියලා දාන්න අවශ්‍ය නැහැ. තේරුණාද? අපි t කියන එක ධන කියලා දන්නවනම් මෙතන මාපාංක දාන්න ඕනේ නිකන් මොන් t කියලා ලියන්න පුළුවන්. right? දැන් එහෙනම් මෙතන අපි මාපාංක ඉවත් කරගන්නේ කොහොමද? මෙතන තමයි සරල කතන්දර දෙකකින්. දැන් අපි ගත්තොත් ඍණ ධන හෝ ඍණ මාපාංක ඍණ 3 අගේ කීයද? ධන හෝ ඍණ මාපාංක කීයද එන්නේ?
ධනෝ ඍණ මාපාංක ඍණ තුන කියන්නේ 3යි ධනෝ ඍණ 3යි. right? ධනෝ ඍණ 3යි. එහෙම නැත්නම් අපිට ලියතේ මේක ධනෝ ඍණ 3 තමයි. ධනෝ ඍණ 3 ඔය විදිහට. බලන්න මේක වෙන්නේ ඉන්නේ දැන් මාපාංක එකම අගයන්නේ දෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ධනෝ ඍණ මාපාංක A කියලා ලියුවොත් මේක ලියන්න පුළුවන්. මේක සමාන ධන ඍණ හෝ ධන A. ධනෝ ඍණ A. ඒකම එන්නේ ආපහු. එන්න. මේ එකම අගයන් දෙක ආපහු වෙනවා එන්නේ. right? ඒක නිසා මෙතන මාපාංකය අයින් කරන්න පුළුවන්. ලියන්න පුළුවන්. ඍණ B යට දෙකක් A. ධනෝ ඍණ B වර්ග ඍණ 4ක් AC යට දෙකක් A. අතර මෙතන ගෙඩුවේ ධනෝ ඍණ වර්ගමූල A කියන්නේ sorry ධනෝ ඍණ මාපාංකය කියන්නේ අපෝ ධනෝ ඍණ A මයි. එහෙනම් මේක ධනෝ ඍණ මාපාංකය කියලා කියන්නේ ධනෝ ඍණ A. ඒතර අපිට අන්තිමට මේ ධනෝ ඍණත් එක්ක මේ ගන්න පුළුවන් මාපාංකය ඒක අපිට ලියතේ ධනෝ ඍණ A කියලා. පැහැදිලි නැද්ද? මෙතන අපිට ධන දාලා මේක ලියන්න ඕන 2යි මෙතන ධන දාලා අපිට ලියන්න පුළුවන් 2යි ධනෝ ඍණ මාපාංකය කියලා. ඒක අපිට එනවා x සමානයි ඍණ b යට 2ක් B වර්ග ඍණ 4ක් AC යට ධනෝ ඍණ 2ක් තියෙනවා. ඒක අපිට එනවා ඍණ B යට 2ක් ධනෝ ඍණ B වර්ග ඍණ 4ක් AC යට 2ක් තියෙනවා. අපිට පුළුවන් දැන් මෙතනින් එහාට අපිට තව විශ්ලේෂණය කරන්න පුළුවන්. B වර්ග ඍණ 4ක් AC වල වර්ගමූලය හොයන්න පුළුවන් හැමතිස්සෙම. මේකට තාත්වික විසඳුම් තියෙන නම් for real roots මේ වර්ගමූලය ඇතුලේ තියෙන පදේ ඒ කියන්නේ b වර්ගය ඍණ 4ක් AC කියන එක විශාලව සමාන බිඳුව වෙනවා. අපි මේකට කියනවා ඩිස්ක්‍රිමිනන්ට් විවේචකය. ඩිස්ක්‍රිමිනන්ට් අපි කියනවා ඩෙල්ටා x ඩෙල්ටා කියලා කියනවා ඒක b වර්ග ඍණ 4ක්. එතකොට මේකේ විවේචකය ඩිස්ක්‍රිමිනන්ට් එක පොසිටිව් නම් ඒක නන් නෙගටිව් නම් ඒ කියන්නේ ඍණ වෙන්නේ නැත්නම් මේකට වර්ගමූලය ගන්න පුළුවන්. එහෙනම් අපිට තියෙන තාත්වික මූල. right? තාත්වික මූල තියෙනවා. ඊළඟට අපි මේ අවස්ථා තුනක් සලකන්න පුළුවන් අපි. right? එකක් case 1 b² - 4ac greater than 0. right? එතකොට අපිට තියෙනවා වෙනස් අගයන් දෙකක් තියෙනවා. එකිනෙකට වෙනස් අගයන්. අපි කියන්නේ වෙනස් අගයන් දෙකක් කියන්නේ ප්‍රබින්න. මූල දෙක. There are two distinct roots. right? Then x equals minus b over 2a plus or minus are two distinct roots. Two distinct roots. Right? ප්‍රබින්න මූල වේ. ප්‍රබින්න මූල වේ. ඊළඟට අපි ගත්තොත් case 2 b² - 4ac equals 0. right? මේක ඇර 0 වෙනවා. x equals minus b over 2a. The roots are coincident.
roots are coincidence. මූල සමපාත වේ. මූල සමපාතය කියන්නේ එක මූලයේ දෙවරක් නම් වේ. එක මූලය. ඒතකොට මූලය ඇවිල්ලා ඍණ b යට දෙකක් තියෙනවා. ඊළඟ case 3 delta equals b squared minus 4ac less than 0. එතකොට අපිට එන්නේ x equals minus then b squared minus 4ac OAC minus B square greater than 0, right? So આપણે මේක rearrange කරන්න පුළුවන් minus B over 2A plus or minus මේක ලියද්දී minus එක පිට අරගෙන minus 1 වල square root OAC minus B square whole thing square root over 2A. So අපිට එනවා roots දෙකක් එනවා imaginary roots b plus or minus I OAC minus b square over 2a මේ ආකාරයට two roots තියෙනවා අර roots are imaginary So b squared minus 4ac negative නම් අපි roots මේ ආකාරයට ගන්න. මේක තමයි සූත්‍රය. මේ සූත්‍රයෙන් තමයි අපි ලබා ගන්න ඕනේ. පැහැදිලිද? මේ සමීකරණයට අකාතික මූල. එතකොට තියෙනවා කියලා පෙන්නන්නේ නේ. දැන් අපිට පුළුවන් මේ සමීකරණේ ax වර්ග දන්න bx දැන් c සමානයි බිඳුවත් එක්ක සංසන්දනය කරන්න. right? මේක සංසන්දනය කරා. ඒතර අපිට එන්නේ x වර්ග ඍණ 4x ධන 20 සමාන බිඳුව. එතකොට a සමානයි 1යි b සමානයි ඍණ 4යි c සමානයි 20. එතකොට ඩෙල්ටා සමානයි ඍණ 4 අපි පරික්ෂා කරන්නේ b වර්ගය ඍණ 4ක් ac. ඍණ 4 වර්ගය ඍණ 4 වැඩි කිරීම එක වැඩි කිරීම 20. So 16 ඍණ 84. तो මේක ඍණාගයක් පැහැදිලිව නේද? 16 84ක් අපි කියනවා ඍණාගයක් නේද? එතකොට එහෙනම් මූල ඒ නිසා මූල අතාර්ථික වෙයි. right? විවේචකයේ ඍණ නම් මූල අතාර්ථික වෙයි. ඒ නිසා මූල අතාර්ථික වෙයි. ඒ නිසා the roots are imaginary. Right? The roots are imaginary. මේ සමීකරණයට ඇම්පිස්සම තාත්වික මූල තියෙනවා කියලා පෙන්නන්න පුළුවන්. x වර්ගය ඍණ x ඍණ a වර්ග සමාන බිඳුව. ඇම්පිස්සම right? This equation has real root. Simple a is real number, right? Then you take delta b squared minus 4ac. What is b? b is minus 1 square minus 4 into a is 1 c minus a square 1 plus 4a square. This always positive, always positive, not equal to 0. There are non-zero roots, always non-zero. This cannot be 0. There are two distinct roots. Therefore, x squared minus x minus a squared equals 0 as two distinct roots. Two distinct
real roots. Right? x වර්ග ඍණ x ඍණ x ඒ වර්ග සමානයි බිඳුවට තාර්කික ප්‍රභින්න මූල ඇත. තාර්කික ප්‍රභින්න මූල තියෙනවා. පැහැදිලි? තාර්කික ප්‍රභින්න මූල ඇත. අපි ටියුට්ටෙන් ගානක් හදන්න බලමු. මේකේ බලන්න මෙන්න මේ ගැටලුව හදන්න 7 වෙනි ගැටලුව බලන්න හදන්න පුළුවන් දෙයක්. A B C යන තාත්වික අගයන් නම් පාස් සඳහන් සමීකරණ වල මූල තාත්වික වන බව පෙන්වන්න. හත්වෙනි එක කරන්න ඉවි බලන්න. මේක පේනව නේද? ඔව් සර්. මේක දුවේ මේ ඒක වයිනේ. ඔව් ඒක තමයි roots real කියලා පෙන්නන්න ඕනේ. There are two equations. First equation එක roots real කියලා පෙන්නන්න, second equation එක roots real කියලා පෙන්නන්න. මේකේ අඥාත පද වලින් විවේචකයේ ධන කියලා පෙන්නන්න ඕනේ. So you have to show in terms of unknown terms. The discriminant is positive. Positive or greater than or equal 0 කියලා පෙන්නන්න ඕනේ. Unknown terms. Negative වෙන්න බෑ කියලා පෙන්නන්න ඕනේ. Right? The discriminant cannot be negative. Right? එහෙනම් අපිට කියන්න පුළුවන් roots real or coincidence. Right? එතකොට මේ වගේ එකක් අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද අපි ගොඩාක් ගැඹුරු ගණන් එන්නේ නැහැ. දැන් මේකෙත් අපිට පුළුවන් ඩෙල්ටා ලියන්න. දැන් මේක අපිට මූල තාත්විකයි කියලා පෙන්නන්න ඕනේ. එහෙනම් අපි මේකේ ඩිස්ක්‍රිමිනන්ට් එක එහෙම නැත්නම් විවේචකය ගන්න ඕනේ. එතකොට මේකේ b වෙනකොට තියෙන්නේ c - a. So c minus a squared minus 4 into b minus c a minus b මේක සුළු කරලා කොහොමද පෙන්නන්න ඕන පොසිටිව් කියලා. right? මේක පොඩි සරල දෙයක් තියෙනවා. දැන් මේ සමීකරණ එක එක විදිහට අහන්න පුළුවන්. සමහරවිට මේක ගන්න ඇල්ෆා බීටා ගැමා කියන පද තුන දාලා දෙන්නත් පුළුවන් විභාගෙදී. ඒ නිසා අපි මොන જાතින් ආවත් අපිට කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපිට ඇල්ෆා බීටා දැන් මෙතන අපිට ABC ABC වලින් තමයි මේ සමීකරණය දීලා තියෙන්නේ. ඇල්ෆා බීටා ගැමා එතකොට අපිට ගන්න A වර්ග BC ගන්න පුළුවන්. AB වර්ග C දාලා දෙන්න පුළුවන්. ඔය කොයි විදිහට දැම්මත් අපිට පුළුවන් වෙන්න ඕනි මේකේ weight එකේ ධන කියලා පෙන්නන්න. ඒ විවිධ ආකාර මේ සමීකරණ සකස් කරලා දෙන්න පුළුවන්. right? අපි කලින් ඒවා සාකච්ඡා කරලා තින්නේ. તો දැන් මේකේ අපිට මෙහෙම දෙයක් කිව්ව මතකයි නේද? C මෙතනින් බලන්න මේකත් අපිට මේක පොඩ්ඩක් C - A වර්ග වින 4 මෙතන C වලින් පටන් ගන්න නිසා මේ දෙක අතුරු මාර්ග කරන්න. C - B කරන්න. તો ඍණාත්මක එළියට එනවා. ඒකට මේකේ ඍණාත්මක එළියට ගන්න. B - A. તો දෙකෙම ඍණාත්මක මේ පද දෙකෙම ඍණාත්මක එළියට ගත්තන් පස්සේ අවුලක් නැහැ. දැන් බලන්න මේ පදේ හදන්න පුළුවන් මේ පද මෙන්න මේ පද දෙක භාවිතා කරලා. right? Then C minus A, C minus B plus B minus A කියලා නම් ලියන්න පුළුවන්. So you can subtract B and add B. Sir, Yeah. මේ දැන් C minus B, B minus A කියලා ගත්තොත් ඒ දෙක ස්ක්වයර් වෙන නිසා අපිට ඒකම B minus C, A minus B කියලා ලියන්න බැහැ. පුළුවන් මම අර වැඩි හොඳට තමයි එහෙම ගත්තේ. ඒක පැටලෙන්නේ නැහැ නේ අපිට අර කෙලින්ම මෙතනින් පටන් ගත්තේ මෙතන C තියෙන එකම තියෙන මෙතන C හදාගත්තා. C වලින් මෙතන C වලින් පටන් ගන්න නිසා මෙතන C වලින් පටන් ගන්නවා. C minus B, B minus A. මෙතන දෙකම ලකුණු ලකුණක් එළිගත්තා ලකුණු දෙක කැන්සල් වෙලා යනවා. right? දැන් බලන්න මේ පද දෙක. දැන් මේ පද දෙක බලන්න මෙතන තියෙන පද දෙක
මෙතන c minus b මෙතන c minus b මෙතන b minus a මෙතන b minus a right so අපිට ලියන්න පුළුවන් c මේක c minus b expand කරන්න පුළුවන් නේද b minus a square plus 2 c minus b b minus a minus 4c minus b b minus a දැන් බලන්න මෙතන minus හරියට 2 එකක් වගේ නෙවෙයි දෙන්නේ. ඔව් minus 2 නෙවෙයි දෙන්නේ. ආදී. plus 2 මෙතන මැද positive මෙතන plus c minus b plus b minus a right අපි දැන් හරියට මෙතන දී මොකක් වගේද x square plus y square plus 2xy minus 4xy වගේ නේද මෙතන නිකන් තියෙන්නේ ඒ වගේ නේද බලන්න නේ x square plus y square plus 2xy minus 4xy නේද ඉතින් මේක සුළු කරලා මේක these were similar terms right similar terms if you simplify this is equal minus 2xy right ඒ වගේ එතකොට එහෙනම් මෙතන මේ දෙක simplify කරන්න පුළුවන් right ඒ දෙක simplify කරුවොත් අපිට එන්නේ c minus b b minus a squared 2 minus 2c minus b minus a දැන් මේක අපා perfect square එකක් විදිහට ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් c minus අපේ ලියන්න පුළුවන් කෙලින්ම c minus b minus b minus a whole thing square කියලා x minus y whole thing square right මෙතනින් එනවා අපිට c plus a minus 2b whole thing square මේක හැමතිස්සෙම greater than equal 0 right square එකක් square වෙලා ඉන්න නිසා මේක හැමතිස්සෙම දාන්න greater than equal 0 therefore roots are here එනිසා මූල තාත්වික වේ right මූල තාත්වික වේ පැහැදිලිද ඊළඟ බලමු ඒ ගානේ දිනම් කොටස 7 වෙනි ගානේ නේද ඒක අපි හිතන්නේ මෙහෙම ආවා කියලා මෙතන දැන් මෙතනට a එකක් ආවා මෙතනට b එකක් ආවා මෙතනට c එකක් ආවා දැන් සමීකරණ වෙනස් වෙනවා නේ කලින් සමීකරණේ වඩා වෙනස් නේ විදියෙම දැනුත් මේ කලින් සමීකරණේම තමයි හොඳට විමසිල්ලෙන් බැලුවොත් කලින් සමීකරණේම තමයි මෙතන තියෙන්නේ කලින් සමීකරණේ විදිහට දකින්න නම් අපි මේක කොහොමද සකස් කරගන්නේ මේක හදන්න පුළුවන් මේ විදිහට AB දින AC xy මෙතන හදන්න පුළුවන් BC දින BA x CA දින CB සමාන බිඳුන ආකාර හදාගන්න පුළුවන් පැහැදිලිද අපිට කලින් සමීකරණ විදිහට දකින්න පුළුවන් එතකොට දැන් අපිට මම කියන්නේ මෙතන ABC වලට ඕන එකක් දාන්න පුළුවන් නේද ABC වල ඇල්ෆබෙට දාන්න පුළුවන් වෙනත් ගුණිත දාන්න පුළුවන් නේද දැන් අපි කලින් දැන් A වෙනුවට තියෙන්නේ AB B වෙනුවට තියෙන්නේ C වෙනුවට තියෙන්නේ AC නේද දැන් B වෙනුවට AB C වෙනුවට AC නේද මෙතන C වෙනුවට BC ඔය විදිහට දැන් අර සමීකරණ විදිහටම හිතත හැකි මේක ඒ විදිහටම හිතන්න පුළුවන් මොන බලන්න දැන් මේක ඒ විදිහටම හිතනකොට දැන් අපි වේච් එකේ ලිව්වොත් BC දින BA වර්ගය දින 4ක් AB දින AC CA දින CB අර ඉස්සෙල්ලා වගේ මෙතන මාරු කර ගන්න පුළුවන් 4ක් මම මේක අතුරු මාරු කරන්න මම මේක මුලින් ලියන්න BC ඍණ AC මේ පදේ තමයි මම මේ ලිව්වේ මේකම තියෙනවා ඒ පදේ අතුරු මාර්ග කරලා ලිව්වේ ඒ කියන්නේ ඍණ ලකුණක් එළියට ගන්න මේකේ ඍණ ලකුණක් එළියට ගන්න
AC ඍණ AB කියලා විදිහට. මම මෙතන CB කියන එක තමයි BC කියලා දෙකම එකයි. CB BC මම මේ කියන්නේ මම මේක දිහා බලන්නේ. අපිට වර්ධින තියෙන අඩු කර ගන්න ඕනේ නේද? ඒකනේ අපි කියන්නේ අපිට හොඳට පැහැදිලිව පේන විදිහට මේ සමීකරණ සකස් කර ගන්න ඕනේ. දැන් බලන්න මෙතන දැන් අපිට මෙතන ඉස්සෙල්ලා වගේම BC ඍණ BA මෙතන පුළුවන් අපිට මේකට එකතු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන් AC එකතු කරන්න පුළුවන් AC. ඍණ BA. તો ප්‍රකාශයෙන් හානියක් නැහැ. අපි එකම පදේ අඩු කරලා එකතු කරුවා. Right? So same term you can add and subtract. Right? Is minus AC plus AC minus BA all things square. Minus 4 into BC minus AC minus AB. Then make expand करना बोला BC minus AC all things square minus plus 2 BC minus AC minus BA minus 4 BC minus AC minus AB. දැන් මෙතන සජාති පද්‍යයක් තියෙන ඉතින් කැපිලා යනවා. අසෝ මෙතන පද්‍යයක් හැදුවානේ. plus AC minus BA all things square minus 4 BC minus AC minus AB. तोड़ මෙතනින් අපට මෙතනින් අපට මේ පද දෙක සුළු වෙනවා නේ සජාති පද similar terms right. එතකොට අපිට එනවා සුළු කපාරිය පස්සේ පදය AC වර්ගය ඍණ දෙකක් BC ඍණ AC ඍණ AB plus AC ඍණ BA square. දැන් මේක අනිත් x වර්ගය ඍණ දෙකක් xy ධන y වර්ගය වගේ. මේක ලියන්න පුළුවන් අපිට BC ඍණ AC ඍණ BA සම්පූර්ණයේ වර්ගය කියලා. මෙතනින් අපිට එනවා BC ධන AB ඍණ දෙකක් AC වල සම්පූර්ණයේ වර්ගය. මේක විශාලව සමානයි බිඳුව. මේක හැමතිස්සෙම විශාලයි. එම නිසා අපිට ගන්න පුළුවන්. එම නිසා roots are real. මූල තාත්වික වේ. පැහැදිලිද? මේ ගන්න try කරන්න homework එකක් විදියට. මේක B වර්ග ඍණ C B වර්ග B වර්ගය වෙලා තියෙනවා. මූල තාත්විකයි කියලා පෙන්නන්න ඕනේ. හරි? try කරලා බලන්න ඕනේ. ඔය වගේ අපිට ඕන නම් ඒ වර්ග කරලා දාන්න පුළුවන්. ඒ ගණයක් දාන්න පුළුවන්. ඒවට වෙනින්ම සිම්බල් එකක් දාන්න පුළුවන් නේද? එහෙම දාලා ගන්න හැබැයි තාත්වික වගේක් දාන්න ඕනේ අනිවාර්යයෙන්. අතාත්වික වගේක් දාන්න බෑ. අපිට පුළුවන් මේ සමීකරණයේ මූල හැමතිස්සෙම තාත්විකයි කියලා පෙන්නන්න. right? මේක මූල තාත්වික බව පෙන්වනවා. මේක මේ 20 එක කරන්න උත බලන්න. ඒක කියන්නේ x වර්ග if එකක් දාගන්න ඕනේ. if x squared plus 2bx plus c equals 0 has distinct real roots, show that this equation has imaginary roots, right? x වර්ග දාන 2bx දාන c සමානයි බිඳුවට real roots තියෙනවා නම් ඊළඟ සමීකරණයට අතාත්වික මූල තියෙනවා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. සිංහලයේ අඥාත පද පීසා කිව් පද වලින් තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි එකේ විදිහට සමීකරණ දෙක ලියා ගන්න පුතේ. එහෙම ලියලා ගන්න.
මේ සමීකරණය එකක් දාන්න එකක් කියන මෙතන ax වර්ග දාන්න එකයි දෙතොන් මෙතන එකක් වෙනවා. මේ සමීකරණයට ප්‍රභින්න මූල දෙකක් තියෙනවා නම් අපිට මේ විදිහට එනවා AC. එතන මෙතන එනවා b² AC. මෙතන equal sign එක එන්නේ මොකද අපිට කියලා තියෙනවා distinct rule ප්‍රභින්න මූල දෙකක් කියලා කියලා තියෙනවා. ඒක නිසා අපිට b වර්ගයේ ඍණ AC විශාල බිඳු. તો මේක භාවිතා කරන්න ඕන දීලා තියෙන ඊළඟ සමීකරණයේ මූල තාත්විකයි කියලා පෙන්නන්න right. මේ සමීකරණයට අපිට දීලා තියෙන distinct real roots කියලා එක් ප්‍රභින්න මූල දෙකක් තියෙනවා. එහෙනම් අපිට ඊළඟට දීලා තියෙන ප්‍රභින්න මූල දෙක එතන එකක් දාගන්න. ඒක L එතන ax වර්ග දාන 2bx + c සමානයි බිඳුව. හරි. අපිට මෙතන එනවා මේකට තාත්වික මූල. ඒ කියන්නේ වෙනස් තාත්වික මූල තියෙනවා නම් b වර්ග ඍණ ac විශාලයි බිඳුව කියලා. එහෙනම් අපිට පුළුවන් මේක භාවිතා කරන්න පුළුවන් ඊළඟ සමීකරණයේ මූල අතාත්විකයි කියලා පෙන්නන්න. අපිට දැන් මේ සමීකරණේ තාත්වික මූල තියෙනවා කියලා පෙන්නන්න ඕන. මේක. එතකොට මේක අපිට හදන්න පුළුවන් a වාරයක් a ධන c x sorry අතාත්වික මූල තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නේද? අතාත්වික මූල තියෙනවා කියලා. එතකොට මෙතන අපි ගත්තොත් x වර්ගයේ සාමූහිකයක් අපිට එනවා මෙතනත් වෙනවා ඍණ දෙවරක් AC ඍණ b වර්ග වාරය මේ සම්පූර්ණ එක වාරයක් x වර්ග ධන x පදේ ඉන්නේ අපිට 2b වාරයක් a ධන c x නියත පදේ ඉන්නේ c වාරයක් a ධන c ඍණ දෙකක් AC ඍණ b වර්ග අන්න ඒ විදිහට තමයි සමාන බිඳුව. සමීකරණය අපිට හදා ගන්න පුළුවන් මේ විදිහට ax වර්ග දන්න bx දන්න c ආකාරයට. මේ ආකාරයට. මේ විදිහට හදාගත්තම පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ මේකේ විවේචකයේ සලකන්න. તો විවේචකයේ පිරික්සීමෙන් තමයි අපි කියන්නේ මේක මූල තාත්විකද අතාත්විකද කියලා. ඒ සඳහා මේක භාවිතා කරන්න ඕනේ. right? මේක භාවිතා කරන්න ඕනේ. බලමු අපි මේකේ b වෙනුත් තියෙන දේවල් 2b වාරයක් a ධන c. අපි ඩෙල්ටා ඩෑෂ් කියලා ගත්තොත් මේකේ විවේචකයේ ඩෙල්ටා ඩෑෂ් කියලා ගත්තොත් 4ක් b වර්ග වාරයක් a ධන c වර්ග ඍණ 4ක් a වාරයක් a ධන c ඍණ දෙවරක් ac ඍණ b වර්ග c වාරයක් a ධන c දෙවරක් AC ඍණ b වර්ග. දැන් මේ වගේ එකක් සුළු කරනකොට බලන්න නිකන් එක වගේ පද තියෙනවද කියලා. නේද? එක වගේ පද. දැන් එක වගේ පදත් නෑ. අපිට මෙතන මේ පද දෙක වෙනස් නේද? A ධන c තිබ්බ මෙතන A තියෙන්නේ මෙතන c තියෙන්නේ. right? ඒක නිසා අපිට පුළුවන් මේක හතරක් b වර්ග අපි මේක ප්‍රසාරණය කිව්වෙන් පස්සේ අපිට සමහරට AC ආකාරයක් හම්බෙන්න පුළුවන්. AC වාරයක් A ධන C වර්ග. ඊළඟ මේක අනුපදයේ ඉන්නේ දැන් මේක වෙනුවෙන් පස්සේ ධන 4 වාරයක් AC ඍණ B වර්ග. ඒ සම්පූර්ණ එකේ වර්ගය. right? දැන් මේ දිව්වේ දැන් ඊට පස්සේ මේ දෙකෙන් වැඩි වෙන මැද පදේ. ඒ කියන්නේ මේක වැඩි වෙලා යන එකයි මේක වැඩි වෙලා යන එකයි අපි ගන්න ඕනේ ළඟට. ඊළඟ මේ දෙක වැඩි වෙලා යන එක ඍණ දෙකක් c වාරයක් a ධන c වාරයක් ac ඍණ b වර්ග. මේ දෙක වැඩි වෙලා යන එක ඉන්නේ ඍණ දෙකක් a ධන c වාරයක් AC ඍණ B වර්ග. අන්න මේකේ.
හතරක් b වර්ග වාරයක් a ධන c වර්ග ඍණ හතරක්. බලන්න මේ පද්ධතිය අපිට මේ කැලේ පොදුයි. ඒකේ පිට ගන්න පුළුවන් මේ කැලේ පිට ගන්න පුළුවන්. එතකොට දෙවරක් a ධන c එකක් හැදෙනවා. එතකොට මේකෙන් අපිට හදා ගන්න පුළුවන් ac හතරක් ac වාරයක් a ධන c වර්ග ධන හතරක් AC ඍණ B වර්ගයේ සම්පූර්ණයේ වර්ගය. දැන් බලන්න මෙන්න මේ පද දෙකෙන් මෙන්න මේ කොටස මම මේ අන්ඩර්ලයින් කරපු කොටස එළියට ගන්න පුළුවන්. දෙකක් එළියට ගන්නත් පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් ඍණ දෙකක්. එතකොට එනවා මෙතන A ධන C වර්ගයක් හැදෙනවා එතකොට. A ධන C වර්ගයේ වාරයක් AC ඍණ B වර්ග කියලා හැදෙනවා. මේ දෙකෙන් A ධන C යක් පිට ගත්තන් පස්සේ ඔන්න ඒ ආකාරයට. ඊළඟට අපිට ගන්න පුළුවන් ඩෙල්ටා ඩෑෂ් සමානයි ඊළඟ බලන්න පොදුවේ මොනවද තියෙන්නේ? A ධන C වර්ගයේ සම්පූර්ණ ඔක්කොම පද තුනට පොදුයි. A ධන C වර්ගයේ පද තුනට පොදුයි. ඒකේ ඊට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දෙක අපිට ගත්තොත් A ධන C වර්ග ඊළඟ හතර B වර්ග මේක සුළු කරනකොට කල්පනාවෙන් සුළු කරන්න ඕන මේ b වර්ගයෙන් ac පදේ හදාගන්න. මොකද අපි මේක භාවිතා කරන්න ඕනේ මේකට. ඒ නිසා b වර්ගයෙන් ac පදේ හදාගන්න ඕනේ. ඒකට අපිට මෙතනින් ගන්න පුළුවන් හතරක් b වර්ග හතරක් b වර්ග වාරයක් a ධන c සම්පූර්ණක වර්ගය ඍණ හතරක්. මෙන්න මේ පද දෙක මෙන්න මේකෙනුයි A ධන C වර්ගයේ පිට ගන්න. A ධන C වර්ගයේ පිට ගන්න. එතකොට අපිට එන්නේ A ධන C වර්ගයේ පිට ගත්තොත් AC මෙතන ඉතිරියන. මෙතන ඉතිරියන ඍණ දෙකක් AC. එතන ඍණයි නේ ධන වෙන මෙතන ධන දෙකයි B වර්ග. අමතරව තියෙන හතරක් AC ඍණ B වර්ග තියෙනවා. දැන් බලන්න මේක සුළු වෙනවා අනිතම ඍණ ලකුණක තෙලියට ගත්තොත් B වර්ග ඍණ AC මෙතන AC ඍණ දෙකක් AC කැපිලා ගිහිල්ලා නේද? එතන එනවා AC ඍණ දෙකක් BC. මෙතන වර්ගය තියෙනවා. ඒත් මෙතන අපි ගන්න මෙන්න මේ දෙකෙන්. දැන් මේක අපිට එනවා ඍණ AC ධන දෙකක් B වර්ගය කියලා මේක සුළු වෙනවා. කොහොමද මෙන්න මේ පද දෙකෙන් අපිට හතරක් A ධන C වර්ගයේ පිට ගන්න පුළුවන්. ඒතර මෙතන එනවා අපිට B වර්ග ඍණ මේ ඍණ ලකුණ පිට ගත්තා. මෙතන එනවා ඍණ AC නෑ ඍණ ලකුණ එකක් පිට ගත්තා. නේද ඍණ නෑ මෙතන දාන්න වෙනවා ඍණ දෙකයි B වර්ග. මෙතන ධන AC වෙනවා. ඍණ AC එක ධන AC. එතන ඍණ AC තියෙන ඍණ AC ධන AC වෙනවා. දෙකයි B ධන දෙකයි B වර්ගය ඍණ දෙකයි B වර්ගය වෙනවා. හරි? ඊට පස්සේ මේ පදේ ඉතුරු වෙනවා. ධන හතරක් AC ඍණ B වර්ගයේ වර්ගය ඉතුරු වෙනවා. දැන් බලන්න මෙතනත් අපිට එනවා හතරයි A ධන C වර්ගය. මේකෙත් අපිට ඍණ ලකුණක් පිට ගන්න පුළුවන්. ඍණ ලකුණක් පිට අරගෙන මේක නිසාකේ B වර්ග ඍණ AC. දැන් මෙතන තියෙන්නේ AC ඍණ B වර්ග, AC ඍණ B වර්ග, B වර්ග ඍණ AC කරලා මෙතන ඍණ ලකුණක් පිට අරගෙන ධන හතරක් AC ඍණ B වර්ගයේ වර්ගය. දැන් අපිට පිටට ගන්න පුළුවන් මෙතනින් ඩෙල්ටා ඩෑෂ් සමානයි B වර්ග ඍණ AC පිටට ගන්න පුළුවන්. නැත්නම් අපි ගන්න පුළුවන් AC ඍණ B වර්ග පිටට ගන්න. AC ඍණ B වර්ග පිටට ගත්තොත් අපිට එන්නේ හතරකුත් ඒ පිටට ගන්න පුළුවන්.
හතරක් AC දින B වර්ග පිට ගත්තොත් අපිට එන්නේ A ධන C වර්ගය ඍණ 1 කියලා එන්නේ. දැන් උත්තරේ අරගෙන තියෙන්නේ නැද්ද? උත්තරේ අරගෙන තියෙන්නේ. හතරක් AC ඍණ B වර්ග මෙතන ලියන්න පුළුවන් A ධන C වර්ග මේකේ නිලක්ෂණ පිටාගෙන B වර්ග වෙන AC කියලා දාන්න පුළුවන්. A ධන C වර්ගය කොහොමද ධන B වර්ග වෙන AC ධන. හැබැයි මේක AC ඍණ B වර්ග කියන එක ඍණ වෙනවා. right? මේක ඍණ වෙනවා මේක ධන මේක විශාලයි. මේක උඩයි බිඳුව. එහෙනම් ඍණ සංඛ්‍යාවයි ධන සංඛ්‍යාවයි ගුණ වුණාන් පස්සේ මොකද වෙන්නේ? මෙතනින් එන්නේ ඍණ. එහෙනම් අපිට එනවා ඩෙල්ටා ඩෑෂ් කියන එක ඍණාගයක් කියලා. ඩෙල්ටා ඩෑෂ් උඩයි බිඳුව වේ. ඩෙල්ටා ඩෑෂ් උඩයි. පැහැදිලිද? ඩෙල්ටා ඩෑෂ් ඍණ කියලා එනවා. right? ඩෙල්ටා ඩෑෂ්. ඒ විදිහට අපිට පෙන්වන්න පුළුවන් දැන් මේ සමීකරණයේ මූල තාත්වික වෙනකොට අපිට මේ දීලා තියෙන සමීකරණයේ මූල අතාත්විකයි කියලා. right? ඒ ආකාරයට. පළවෙනි ගැටලුවට සූදානම් වෙන්න නම් මේ ටික දැනගන්න ඕනේ. විභාග ගැඹුරට නැති වුණත් සාමාන්‍ය මට්ටමකට දැනගන්න ඕනේ. එතකොට අපි දැන් සාකච්ඡා කරුවා මූලවල තාත්වික අතාත්වික භාවය සහ ඒ සම්බන්ධ ගැටලු ටිකක් සාකච්ඡා කරුවා. අපිට තියෙනවා ඒ සම්බන්ධ පාස් පේපර්ස් ගැටලු ටික ඩිස්කස් කරන්න. අපි ડિස්කස් කරලා තියෙන්නේ අපි ආයි ඩිස්කස් කරමු ඒ ටික. එතකොට වර්ග සමීකරණ ගොඩනැගීම සහ ඒ ආශ්‍රිත ගැටලු තියෙනවා. ඒකෙත් විශේෂ ගැටලු ටිකක් තියෙනවා. right? මෙන්න මේ කොටසේම දෙවෙනි කොටස වර්ග සමීකරණ ගොඩනැගීම සහ ඒ ආශ්‍රිතයට හරිම ලේසි සමහර ළමයින් බොහොම අමාරු කොටසක් කියලා විදියට ගන්න මම කියලා දුන්නා පස්සේ තේරෙන්නේ බොහොම ලේසි කියලා ඒ කොටසේ මම කියලා දුන්නා පස්සේ සමහර ළමයින්ට අමාරුයි කියලා කියනවා. මේ උනාට ඒ වර්ගයේ සිට සම්බන්ධ ගැටලු මේක අපි අර ඕලෙල් දැනුමට සම්බන්ධ කරලා තමයි ගෙලිම ගණන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට හරිය ලේසි මතක තියාගන්න පුළුවන්. right? ඕලෙල් දැනුමින් ඉදිරියට අරන් යනවා. ඊළඟට බහුපද. ඉතින් පළවෙනි ගණනට අපි ලෑස්ති වෙනවා නම් බහුපද වලට ලෑස්ති වෙන්න ඕනේ. බහුපද පාඩම ගොඩක් නෑ. ඒ මූලික කොටස් ටික සාකච්ඡා කරලා අපි ගෙලිම පාස් පේපර්ස් ටික සාකච්ඡා කරන්නයි ඕනේ. right? දුර පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න මගේ channel එක subscribe කරන්න කියලා.